එතකොට අපි සෙෂන් 3 වලදී ඒ කියන්නේ ගිය සතියේ අපි කතා කරා කොහොමද ටේබල් එකක් නිර්මාණය කරන්නේ ඒත් එක්කම කොහොමද අපි ටේබල් එකට data fill කරන්නේ කියලා. අපි ඊට පස්සේ ඊටු fill කරාට පස්සේ ඊටු ටික බලමු. මම ඉස්සෙල්ලාම ආයෙත් ටේබල් එකක් මේ නිර්මාණය කරගන්නවා. මම ළමයි 3 දෙනෙක් ගන්නවා. එයාලගේ නැහැ ළමයි 4 දෙනෙක් ගන්නවා. එයාලගේ Word Excel PowerPoint Access වල ලකුණු දාගන්න යනවා. Insert table ඉස්සෙල්ලාම මට මෙහෙම එකක් ඕනේ. මම ඔයාලට whiteboard එක share කරන්න. right ළමයි 4 දෙනෙක් ඕනේ. කියන්නේ අපිට ඉස්සෙල්ලාම table එක තීරණය කරගන්න ඕනේ. එතනින් මෙන්න එක ළමයයි දැන් මෙතන ළමයි 3 දෙනයි දැන් 4යි ඊට පස්සේ මෙයාලගේ name එක එනවා මේ ටික name එක මේ ටික word excel powerpoint මේ ටික access මේ ටික name තව එක row එකක් අපි ගමු මෙන්න මෙහෙම මෙන්න මේ වගේ table එකක් තමයි අපි දැන් ඩිසයින් කරන්න යන්නේ. එතකොට මේ table එකේ මෙන්න මේවට කියනවා අපි මේවට කියනවා rows කියලා. මේවට rows කියලා කියනවා. මේවට columns කියලා කියනවා. එතකොට මේකේ columns තියෙනවා 5ක්, rows තියෙනවා 5ක්. අපි එතකොට පහේ table එකක් මුලින්ම හදාගත්තා. වැඩේ හරියි. right දැන් මම table එකට යන්නේ. මෙතෙන්ට ගිහිල්ලා මෙහෙම පහකම නැත්තම් 5x5 table එකක් ගන්න යන්නේ. දැන් මෙතනින් ගන්න පුළුවන් උපරිම table එක තමයි මෙතෙන්ට ගියාම 10 table එකක් මේ 10 table එකක්. මීට වඩා ලොකු table එකක් ගන්නවා නම් මම යන්නේ මේ insert table කියන එකට. insert table කියන එකට ගිහිල්ලා මෙතනින් number of columns ඒකට දෙනවා 10යි number of rows මේකට අපි 15ක් වගේ දෙමු 15යි okay කරාම ඊට වඩා විශාල table එකක් ආවා අපිට. කෙලින්ම ගන්න පුළුවන් පොඩි table එකක් ගන්න පුළුවන් කෙලින්ම ගන්නවා. එහෙම නැත්නම් මෙතන insert table එකට ගිහිල්ලා තමයි අපි මෙතනින් select කරලා ගන්න. table එක delete කරන්නේ මෙහෙමයි. මේක මෙහෙම මෙතන මේක right click කරනවා delete table. අපි දැන් පහේ table එකක් හදාගන්න යන්නේ. මෙතනින් ගියා මෙහෙම මේක හදාගත්තා. ඉස්සෙල්ලාම අපි මේක fill කරගෙන යමු. මෙහෙම marks කියලා. marks මෙතන word මේක excel PowerPoint access right මේ කරන ටික හොඳට බලා ගන්න. ඊට පස්සේ මම ඔයාලට මේකෙනුත් මම ඇක්ටිවිටි එකක් දෙනවා. ඒකත් ඔයාලා කරලා මට එවන්න. ඇක්ටිවිටි එකට මම පුළුවන් තරම් අර කලින් ඒවත් එක්ක සම්බන්ධ කරලා දෙන්න තමයි බලන්නේ. ඒ නිසා ඔක්කොම කවර් වෙන තමයි මම ඇක්ටිවිටි එක හදන්නේ. මෙතනින් මම නම් ටිකක් දානවා. එකක් දානවා සහන් කියලා. සහන් මෙයා කුමාර කියලා දානවා. කුමාරි
මෙයා සුජාතා කියලා දානවා. අනිත් එක්කන රජිත කියලා දානවා. අපි ලකුණු ටිකක් දාමු. 50යි 90යි අතර දාමු. 85යි 7 51යි වහමු. මාක්ස් ටිකක් දාන්න පුළුවන්. මේකට යන්නේ මේ arrow key වලින් මේ arrow keys වලින් තමයි යන්නේ keyboard එකේ. ඊතල දාලා තියෙන්නේ. එහෙම යන්නේ. දැන් මෙතන 70ට ක්ලික් කරලා පල්ලට ක්ලික් කරනවා. ටැබ් එකෙන් යන්නේ ඉස්සරහට මේ. ටැබ් එකෙන් යන්නේ ඉස්සරහට. මෙහෙම ලකුණක් දාලා අපි එන්ටර් කරොත් එහෙම එන්ටර් කරන්නේ නැහැ. එන්ටර් කරොත් එහෙම මේක arrow එක වැටි වෙනවා. ඒ නිසා එන්ටර් කරන්නේ නැහැ. එක්ක ටැබ් එකෙන් එහෙම නැත්නම් arrow key වලින්. එහෙනම් ක්ලික් කරලා ලකුණක් දැම්ම අපි 58 කියලා මෙන්න මේ පැත්තට ගියා. right. ඔය වගේ දාන්න පුළුවන්. දැන් අපි මේ ටේබල් එක එඩිට් කරගන්න දැනගෙන ඉන්නවා. දැන් මම මේ වෙන තැනක කර්සර් එක ක්ලික් කරාම ටේබල් එක ඇක්ටිව් වෙලා නැහැ. ටේබල් එකේ මෙහෙම ක්ලික් කරාම ටේබල් එක ඇක්ටිව් වෙනවා මේ. ටේබල් ඩිසයින් කියලා එකකුත් ආවා, ලේඅවුට් කියලා එකකුත් ආවා. වෙන තැනක ක්ලික් කරොත් මේක ඇක්ටිව් වෙලා නැහැ. මෙහෙම ක්ලික් කරොත් මෙතනින් ටේබල් ඩිසයින් සහ ලේඅවුට්. මම හිතන්නේ කනෙක්ෂන් එක ලොස් වෙලා ආයෙ කනෙක්ට් වුණා. right ඇහෙනව නේද මාව? හරි සර්. හරි සර්. හරි ඇහෙනව නේද මාව? කවුරු හරි කියන්න. hello. ඔව් සර්. all right. ඔව්. හරි. දැන් මේකේ දැන් මේ ටේබල් එක හදාගෙන ඉවරයි. මගේ කනෙක්ෂන් එක ලොස් වෙනකොට ඔයාලට ටේබල් එක මේ ඔක්කොම ඇහුණාද? නැත්තම් ටේබල් එක භාගයට ඇහුනේ? මොකද මගේ කනෙක්ෂන් එකේ මේ ටේබල් එක ගත්ත හැටි ෂුට්ටත් සහාය කියනවාද? ටේබල් එක ගත්ත හැටි නේද? ඔව්. හා කනෙක්ෂන් එක ඩ්‍රොප් වෙලා ආපහු එකපාරට අපිට දැන් මේක මම අරන් තියන්නේ පහේ ටේබල් එකක්. කොලම්ස් 5යි 1 2යි 3යි 4යි 5යි රෝස් 5යි 1යි 2යි 3යි 4යි 5යි. ඒ වගේ පොඩි ටේබල් එකක් හදාගන්නේ මෙතන මේ ටේබල් එකට ගියා ටේබල් එකට ගියා මෙතනින් මෙන්න මෙහෙම මෙතනින් මෙහෙම පහේ ටේබල් එකක් නම් මෙන්න මෙතනින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් විශාල ටේබල් එකක් ගන්නවා නම් ගන්න insert table කියන එකට ගියා මෙතනින් අපි 10 කරනවා 20 10 20 ඕකේ. ඊට පස්සේ මෙතනින් විශාල ටේබල් එකක් ආවා. හරි නේද? ටේබල් එක හදාගන්න විදිහ හරි නේද? හරි සර් thank you. හරි. ඊට පස්සේ දැන් ටේබල් එක ඩිලීට් කරන්නේ මේක මෙහෙම ක්ලික් කරලා ඩිලීට් කී එක ප්‍රෙස් කරාට හරියන්නේ නැහැ.
delete key එක press කරොත් එහෙනම් මේක මෙතනින් මෙහෙම අයින් වෙන්නේ. data ටික විතරයි අයින් වෙන්නේ. table එක delete කරන්නේ මෙන්න මේ mark එක උඩ මෙහෙම right click කරලා මෙතනින් delete කරා. එතකොට table එක delete වෙනවා. මේක delete කරලා මේක උඩ right click කරා. එතකොට select වුණා මෙතනින් delete table click කරා. right. දැන් මේ ටික modify කරගන්න ඕනේ. මම මේ ක්ලික් කරලා තියෙන්නේ මේ වෙන තැනක් නේ. වෙන තැනක් ක්ලික් කරලා තියෙන්නේ. එතකොට මේ බලන්න මේ ටැබ්ස් ටික මේව මොකවත් වෙනස් වෙලා නැහැ. මම ටේබල් එක ක්ලික් කරොත් බලන්න. අලුතෙන් ටැබ්ස් දෙකක් ආවා මේ. ටේබල් ඩිසයින් කියලා එකකුත් ආවා, ලේඅවුට් කියන එකකුත් ආවා. එහෙනම් වෙන්න ඕනේ මෙන්න මේ ටැබ්ස් දෙකෙන් වෙන්න ඕනේ මෙන්න මේ ටේබල් එකට අදාළ දේවල්. අනිවාර්යෙන් තියෙන්න ඕනේ එහෙනම් මේ ටැබ්ස් දෙකේ තියෙන්න ඕනේ මේ ටේබල් එකට අදාළ දේවල්. හරි අපි මේකට ගිහිල්ලා බලමු. ටේබල් ඩිසයින් කියන එකට ගියොත් එහෙම බලන්න මේ එකින් එකට යන්න පුළුවන්. මම මේක දානවා. මෙතන image shading එක. හරි ඒ වගේ වෙනස්කම් කරන්න පුළුවන්. ඊට පස්සේ බලමු මේ layout එකට ගිහිල්ලා layout එකට ගියොත් මේ අපිට insert above මේ ඔක්කොම select වෙලා තියෙන හින්දා මේ බලන්න මෙතනින් insert rows above ඉහළට rows එකතු වෙනවා. දැන් මෙතන පහක් select වෙලා තියෙන්නේ ඒ නිසා පහක් එකතු වෙනවා මේ. අපි අඳු කරොත් ආපහු නැති වෙනවා. insert below පහළට එකතු වෙන්නේ මේ. පහළට පහක් එකතු වෙනවා. ආපහු අඳු. insert left columns එකතු වෙනවා වම් පැත්තට මේ. පහක්. මේකට සමාන columns ගණක් මේ පැත්තට එකතු වෙනවා. අඳු. මේකට insert right කියන්නේ දකුණු පැත්තට එකතු වෙනවා. delete කරොත් මේක නැති වෙනවා. delete saves කරත් මේ. එතෙන් delete කරන්න පුළුවන්. මම මේ ටික තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා කියලා දෙන්නම්. අපිට මෙන්න මෙතෙන්ට row එකක් add කරගන්න ඕනේ. දැන් හිතන්නකෝ තව ළමෙක්ව මට දාගන්න ඕනේ. තව ළමෙක්ව දාගන්න ඕනේ. මේ කුමාර කියන ළමයාට පස්සේ මේක මෙහෙම ක්ලික් කරා. මේ ක්ලික් කරන්න මෙහෙමයි. දැන් mouse point එක තියෙන්නේ මෙන්න මෙහෙම මේ i අකුලක් වගේ. මෙන්න මෙතෙන්ට ගියහම එහෙම පොඩි තදක් එන්නේ. මෙන්න මෙහෙම යනවා. මෙන්න මෙතෙන්ට ගියහම මෙන්න මේක මේ දැක්කද මේ ඊතලය. මේ ඊතලේ ආවහම මෙතන මෙහෙම ක්ලික් කරගෙන මෙන්න මෙහෙම දකුණු පැත්තට ගියා. මම ආපහු ඒක කරන්න. සාමාන්‍යයෙන් සෙල් එක තියෙන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙන්න මෙතෙන්ට ගියහම මේ ඊතලය ආවා. මෙන්න මෙහෙම ගියා. දැන් සිලෙක්ට් වෙලා තියෙන්නේ. layout එකට ගියා. මේකට යටින් දා ගන්න ඕනේ insert below. අන්න. දැන් යටින් එකක් දා ගන්න පුළුවන්. අපි දාමු නමක් මනෝරි.
මොනවද කියලා දැම්මා. ඊට පස්සේ මාක්ස් ටික දැම්මා. මෙහෙම arrow keys වලින් අපිට යන්න පුළුවන්. right. ඊට පස්සේ මේ බලන්න මෙන්න මෙතන තියෙනවා මේ alignments මේ. alignments වලට ගියහම දැන් ඔක්කොම align වෙලා තියෙන වම් පැත්තට. අපි අර test alignment කරනවා වගේ තමයි. දැන් test alignment වල මෙන්න මේ වගේ කරන්නේ table එකේ තියෙන මෙන්න මේක මේ. මේකේ වම් පැත්තට මේකේ මෙන්න දකුණු පැත්තට. හැබැයි මෙතන මේ 9ක් තියෙනවා මේ දැක්කද? මේක align top left, මේක align top center. මම table එක ටිකක් ලොකු කරගන්නවා මේ බලන්න. table එක මෙන්න මෙහෙම ලොකු කරගන්නවා. ඒ ලොකු කරගත්තේ table එකෙන් select කරා මෙන්න මේකෙන්. මේකෙන් කරන්නේ move කරන එක මේ. එහා මෙහා කරන එක. මේකෙන් කරන්නේ resize මේ. මෙහෙම ක්ලික් කරා. දැන් මම මේ 9ම ක්ලික් කරලා ඔයාලට පෙන්නනවා. බලන්න මොකද වෙන්නේ කියලා. මේක ක්ලික් කරා මෙතෙන්ද කියලා. මේක මෙතෙන්ද. මේක center එක මේ center වෙලා තියෙනවා. මේක line center. ඒකවල ඔක්කොටම මැදි. මේක center line. මේක bottom left මේ යට පැත්තෙන් දාගෙන. මේක bottom center, මේක bottom right. එතන මේ ටික left right center වෙන්නේ ඉහළින්, මේ ටික left right center වෙන්නේ මැදින්, මේ ටික left right center වෙන්නේ යටින්. ඒ කියන්නේ අපිට ඔය දාන data ටික ඕනෑම තැනකට දැම්ම හැකියි. අපි සාමාන්‍ය මැදින් දාමු. එතකොට ටිකක් එක දකින්න කෙනාට ටිකක් ලස්සනට පේනවා. මට ඕනේ මෙන්න මේ ටික විතරක් සෙන්ටර් කරගන්න මේ. මේ ටික විතරක් සෙන්ටර් කරගන්න. Word, Excel, PowerPoint, Access කියන ටික විතරක් සෙන්ටර් කරගන්න. එහෙනම් මොකද කරන්නේ? මෙන්න මෙතෙන්ට ගියා. මෙන්න මේ ඊතලෙ මේ. ආපහු යන්න. මෙන්න මෙතෙන්ට ගියා. මෙන්න මේ පොඩි ඊතලය ආවා. මේ ටික එහෙම සිලෙක්ට් කරා. layout ගියා. මෙතන මෙහෙම සෙන්ටර් කරා. මාක්ස් කියන එක විතරක් සෙන්ටර් කරන්න. මේක ක්ලික් කරා. එතන එහෙම සෙන්ටර් කරා. මේ ටික දකුණු පැත්තට දාගන්න මේ. මෙහෙම සිලෙක්ට් කරා. ටේබල් එක ලොකු වැඩි වගේ නා. මේක මෙහෙම. මේ වගේ. මේක කුඩා කරා. මුළු ටේබල් එකම සිලෙක්ට් කරලා මෙහෙම මුළු ටේබල් එකම සිලෙක්ට් කරලා අපිට පුළුවන් මෙතනින් දෙන්න මේ ඔය වගේ දේවල් කරන්න පුළුවන්. right font එක වැඩි කරනවා මෙහෙම මේ. දැන් මෙන්න මේ ටික බෝල් කරනවා නම් මේ ටික එහෙම සිලෙක්ට් කරලා මේ ටික බෝල්. මාක්ස් ටික එක පාටක් කරන්න. තද නිල් පාටනේ. නම් ටික ඉටලික් කරන්න. නැත්නම් මේ ටිකේ ෆොන්ට් එක මාරු කරන්නත් පුළුවන්. එහෙම. ඔය වගේ ඕනේ දෙයක් මේ ටේබල් එකට කරන්න පුළුවන්. ඔය කරපු ටික තේරුණාද? මොනවා හරි ප්‍රශ්න තියෙද?
ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න. මම මේක මේ ඩිස්කෂන් එකක් වගේ තමයි මේක කරගෙන යන්න කැමති. ඒ නිසා ඔයාලා මේ ප්‍රශ්න අහන්න වගේ. ඒ ටික තේරුණා සර්. හරි. අනිත් අය තේරුණා සර් ඒවා ටික අවුලක් නැහැ. හරි ප්‍රශ්නයක් නැත්නම් දෙන්න. හරි ප්‍රශ්නයක් තිබ්බොත් එක්ක අහන්න නැත්නම් chat box එකට දාන්න message එකක්. ඊට පස්සේ මම කරනවා මෙහෙම. අපිට පුළුවන් දැන් ඔයාලා මේ සමහර tables දැකලා ඇති මෙහෙම. මම මේක කරලා මොකද නම් ඔයාලට මෙන්න මේකට ඉහළින් මම row එකක් add කරනවා. layout ගියා insert row above කියන එකට යන්නේ. below click කළොත් පහළින් add වෙන්නේ. below නෙවෙයි above. above කියන්නේ ඉහළින් below කියන්නේ පහළින්. මෙන්න මේ ටිකම මට එකක් කරගන්න ඕනේ. තනි row එකක්. මේ ටිකම තනි row එකක්. හරි. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ ටික select කරගන්න ඕනේ. මේක මෙන්න මේ ටික මෙන්න මේ තලේ ගන්න ඕනේ. මේ තලෙන් මෙහෙම select කරා. දැන් මෙතන තියෙනවා මේ merge cells, split cells, split table. merge cells ඔක්කොම තියෙන මේ layout වල. merge cells, split cells, split table. ඕකෙන් දැන් හිතන්නකෝ මෙහෙම මේ හදිසියේ ඔය කරන එක අමතක වුණා. අපිට දැන් කරලා බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම mouse එක එහෙම තියාගෙන හිටියහම ඒකේ description එකක් එනවා. බලන්න මොකක්ද මේකෙන් කියන්නේ කියලා. merge the selected cells into one cell. අන්න selected cells ඔක්කොම එකක් බවට merge කරනවා. හරවනවා. බලමු මේක ක්ලික් කළා මොකද වෙන්නේ කියලා. දැන් මෙතන එකක් නේද තියෙන්නේ? තනි සෙල් එකක් නේද තියෙන්නේ? දැන් මට මේක ක්ලික් කරලා මෙහෙම දාන්න පුළුවන්. MS Office Excel. Right. මම මේකේ කොපියක් ගන්නවා. right click කරා මෙතනින් මෙහෙම copy කරා. මොකද තව ටිකක් අපිට මේ table වල වැඩ ටිකක් තියෙනවා ඒ ටික කරන්න. මෙතන control එකයි V එකයි. right click කරා. paste. මම හිතන්නේ කාගේ හරි mic එකක් on වෙලා තියෙන්නේ. බලමු කාටද කියලා. right. right මේක copy කරගත්තා. පහළට දැන් මම මේ පැත්තට මේ කරහට merge කරා. තිරස් අතට merge කරා. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා පහළට merge කරන්න බැරි කියලා. මේ පැත්තට. මම මේක select කරන්න මෙහෙම select කරා. layout merge cells. පහළට merge වුණා. මේ ටික අපිට අයින් කරන්න පුළුවන්. දැන් මේක තිරස් අතට මේක සිරස් අතට.
merge කරන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් එකතු කරලා එකක් කරන්න පුළුවන්. අපිට තව එකක් තියෙනවා නේ. split. split කියන්නේ බලන්න මේ කියවලා split the current cell into multiple cells. Split the current cell into multiple cells. එකෙන් කියන්නේ මොකද්ද? එක cell එකක් cell කිහිපයක් බවට කොහොමද පරිවර්තනය කරන්නේ? එක cell එකක් කොහොමද cells කිහිපයක් බවට පරිවර්තනය කරන්නේ? හරි. මම ගන්න මේ cell එක මොනව කරන්නත් කලින් මේක select කරගන්න ඕනේ. මේක select කරා. හරි දැන් select වෙලා තියෙන්නේ. මේක click කරනවා. click කරා. අන්න මෙහෙම එකක් ආවා. මේ ටික එක මම මොකවත් කරන්නේ නැහැ. මේක කලින් දාලාමයි තිබ්බේ. එහෙම දාලාමයි තිබ්බේ ඒක වෙනසක් කරන්නේ නැහැ. මෙතන columns දෙකක් දෙනවා rows එකයි. columns දෙකයි rows එකයි බලමු මොකද වෙන්නේ කියලා. ඕකේ කරා. දැන් මේක columns දෙකකට පරිවර්තනය වුණා මේ. කලින් තිබ්බේ එක cell එකයි. ඒක columns දෙකකට පරිවර්තනය වුණා. දැන් මම වෙනස් කරනවා මෙතෙන්ට එක දාලා මෙතෙන්ට දානවා දෙක. බලමු අපි. ඕකේ. අන්න. දැන් එක කොලම් එකයි මේකේ rows දෙකයි. ආපහු undo. මට මේක හදා ගන්න ඕනේ කොටස් 9කට. කොටස් 9කට. නේ අපි 10කට කියන්නේ. 10කට හදා ගන්න පුළුවන් මේක. මේ පැත්තට 5ක් දාන්න පුළුවන්. මේ පැත්තට 2ක් දාන්න පුළුවන්. split cells කියන එකට ගියා. columns 5යි rows 2යි. ඕකේ. දැන් 10ක් තියෙනවා නේද? හිතන්නකෝ එහෙනම් PowerPoint assignments මම මෙහෙම table එකක් හදනවා. එකින් එක assignments දෙනවා. ඔයාලට ලකුණු දානවා මෙහෙම. ලකුණු 10න් දානවා. 10න් 7යි. 10න් 7යි. 10න් 2යි. ඔයාලට ලකුණු දාන්න පුළුවන්. අපි අනිත් පැත්තට 10ක් ගන්න බලමු. split cells. ඒ කියන්නේ මේකට columns 2යි rows 5යි. අන්න. එතකොට මෙයා මෙහෙම මේ 10ක් ආවා 1යි 2යි 3යි 4යි 10ක් ආවා. මෙයා ඊට අදාළව expand වෙනවා. ලොකු වුණා. ඊට පස්සේ කොහොමද මේ සෙල් එකකට කලර් එකක් දෙන්නේ? දැන් මේ සෙල් එකකට කලර් එකක් දෙන්නේ කොහොමද? දැන් මම ආයෙත් මේ මේක ආපහු 10කට වෙන් කරන්න. split cells මේකට columns 5 rows 2යි. මට ඕනේ මෙන්න මේ ටිකද. මෙන්න මේ ටිකට ළමයා ප්‍රොසෙට් වුණා කියලා පෙන්නන්න. මෙහෙම මේක සිලෙක්ට් කරගන්න පුළුවන් නේ. මේකයි දැන් මේක සිලෙක්ට් කරලා තියෙද්දිම මේක සිලෙක්ට් කරන්නේ control එක press කරගෙන ඉන්න ඕනේ මේකට මේ. මම ආයෙ කරන්නම්. මේක මම සිලෙක්ට් කරනවා. මේක සිලෙක්ට් කරගෙන තියෙද්දි මේකත් සිලෙක්ට් කරගන්නවා නම් control key එක press කරා මේක සිලෙක්ට් කරා මේ. control key press කරගෙන තියෙන්නේ මේක මේ. shift එකත් සිලෙක්ට් කරොත් පරාසයක් එන්නේ මේ. මේක නම් තනියෙන් එන්න බෑ excel වල නම් පරාසයක් එන්නේ නැහැ. මෙන්න මේ ටික මට කලර් කරගන්න ඕනේ. මේ ටිකට ළමයා present. මේ ටිකට ළමයා present. මේ ටික කලර් කරගන්න ඕනේ.
එහෙනම් කරන්නේ ටේබල් ඩිසයින් එකට ගිහිල්ලා මෙතන මේ යනවා ෂේඩින් එකට. ෂේඩින් එකට ගිහිල්ලා ප්‍රසන්ට් නම් කොළ පාටයි. ටේබල් එකක් ඇතුළේ වැඩ කරන්නේ මේ ටේබල් ඩිසයින් කියන එක නෙවෙයි ලේඅවුට් කියන එක විතරයි. ටේබල් ඩිසයින් කියන එක නෙවෙයි ලේඅවුට් කියන එක විතරයි. හරි. ඔය ටික ප්‍රශ්නයක් තියෙද? දැන් අපි ඉස්සෙල්ලාම ටේබල් හදන එක ගැන කතා කරා. ටේබල් එකට කොහොමද දත්ත දාන්නේ කියන එක ගැන කතා කරා. ඊට පස්සේ දාපු දත්ත ටික වෙනස් කරන්න කොහොමද කතා කරා. ටේබල් එක කොහොමද හැමහා කරන්න කියලා කතා කරා. ටේබල් එක මර්ජ් කරන්න කොහොමද කියලා කතා කරා. ඊට පස්සේ ටේබල් එක කොහොමද ස්ප්ලිට් කරන්න කියලා කතා කරා. ටේබල් එක නේ සෙල් එක. දැන් ටේබල් එකක් කොහොමද ස්ප්ලිට් කරන්න පුළුවන් මෙහෙම. ටේබල් එකක් බලමු. ස්ප්ලිට් ටේබල් අපි ක්ලික් කරමු මේක. මෙන්න මේක මෙන්න මේක ක්ලික් කරලා. ඒක නම් වැඩි භාවිතා වෙන්නේ මම කමක් නැහැ ඒක කරලා පෙන්නන්න. මේකෙන් කොටසක් ගලවලා අයින් කරන්න. මෙන්න මේ ටික ගලවන්න. මේ ටික මම සිලෙක්ට් කළා. මෙතනින් layout එකෙන් split table. ඒ ටික ගලවුණා. බලමු මේ ටික. මේ ටික. ඔෆිස් කියන එක විතරයි ගලවන්නේ. මොකද අර ටික මැච් වෙලා තිබ්බේ. මම මෙන්න මේ ටික ගලවලා අයින් කරනවා. මේ ටික මම සිලෙක්ට් කරා මෙතනින් split. ඒ ටික උඩට ගියා. ටේබල් එකට ස්ප්ලිට් කරලා තියෙනවා. එතකොට මම නෝට් එකේ දාලා තියෙන්නේ දැන් මේක ටේබල් බේසික් මෙතන හරි. මේක හරි. මේක මෙන්න මේ ටික විතරයි දාලා තියෙන්නේ. අනිත් කරන් ටික ඔක්කොම ප්‍රැක්ටිකල් එකේ තමයි දැන් කරේ. එතකොට ටේබල් එකට කරන්න පුළුවන් හැමදේම වගේ කරා. ඒ ටික හරි නේද? ඒ ටික. ප්‍රශ්නයක් නැහැ නේද? මොකක් හරි තේරුම් නැතිද තියෙද? නෑ සර් අවුලක් නෑ. අවුල නැහැ නේද? ප්‍රශ්න තියෙනවා කියන බලන්න අර. තව පොඩි දෙයක් තියෙනවා මේ ටේබල් එකේ ඔයාලට කරන්න. මම ඒක කරන්නම් ඔයාලට. මේ layout වල තියෙනවා text direction කියලා එකක්. layout වල text direction කියලා එකක්. අපි බලමු මේක apply කරලා මෙන්න මේ ටික එහෙම select කරා layout text direction මේක නිකන් මෙහෙම click කරන්න විතරයි තියෙන්නේ. මෙහෙම click කරා මෙහෙම පැත්තකට click කරා දැන් මෙතන නිකන් මදි වගේනේ මෙතනින් මෙහෙම click කරා මේ තියෙන මෙතන මේ රූල එක ඒකෙන් මෙහෙම ඇද ගන්න පුළුවන් මෙතනින් මෙහෙම ටාගට් මට කරන්න පුළුවන් අපි අර ටේබල් එක ස්ප්ලිට් කරපු හින්දා මේක වෙනස් වෙන්නේ නැහැ දැන් මේක අපි ඩිලීට් කරමු එතකොට වැඩේ ඉවරයි ඩිලීට් කරා ටේබල් එක සිලෙක්ට් කරා මේක අපිට හදා ගන්න පුළුවන් අපි කැමති විදිහට මෙතන දැන් ඕනකට වඩා පොඩි වෙන්නේ නැහැ එතන යම්කිසි ගාණක් තියෙනවා
right ඔය වගේ හදා ගන්න පුළුවන්. ඒක ගන්න ටෙක්ස්ට් ඩිරෙක්ෂන් වලින් මේ අදාළ ටික මෙහෙම සිලෙක්ට් කරලා අදාළ ටික සිලෙක්ට් කරා මෙතනින් මේ ටෙක්ස්ට් ඩිරෙක්ෂන් එක. right ඔය ටික තමයි ටේබල් එකට කරන්න තියෙන දේවල් ටික. ඒ ටිකෙන් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙද? නැත්නම් මොනවා හරි තේරුම් නැති දේවල් තියෙද? ඒ ටික තේරුණාසේ අවුලක් නැහැ. තේරුණානේ අවුලක් නෙමෙයි. හරි. අපි නම් තව ටිකක් ඉස්සරහට යන්න. මම මේක ඩිලීට් කරන්න. මේක ඩිලීට් කරන්න. දැන් අපිට ඊළඟට තියෙන්නේ මේල් මැච් කියන එක. අපිට ඊළඟට තියෙන්නේ දැන් මෙතන මේ සෙෂන්ස් හතරම හරි මේල් මැච් කියන එක තමයි තියෙන්නේ. ඊට කලින් මම ඔයාලට තව පොඩි දේවල් ටිකක් කරනවා. පොඩි දේවල් ටිකක් කරනවා. ඒ ටිකත් ඔයාලට මේ ගොඩක් අත්‍යවශ්‍ය වෙයි. ඒ නිසා තමයි මේ ටික කරන්නේ. දැන් මම ගන්නවා පැරග්‍රාෆ් එකක්. එකට ගන්නවා පැරග්‍රාෆ් එකක්. පැරග්‍රාෆ් එකක් ගත්තා මේක මෙහෙම සිලෙක්ට් කරලා මෙතනින් මෙහෙම අලයින් කරා. දැන් මේකේ ඔයාලා දැකලා තියෙන මෙන්න මේ වගේ දේවල්. පොඩ්ඩක් ඔයාලට පොඩි ප්‍රැක්ටිකල් එකක් අරන් පෙන්නන්නම්. මෙන්න මේ වගේ මේ දැන් මෙහෙම තියෙනවා මේ පළවෙනි අකුර ලොකුයි ඒ පැරග්‍රාෆ් එකේ පළවෙනි අකුර ලොකුයි අපිට පුළුවන් එහෙම දාගන්න. ඒකට ඒක මම නෝට් එකේ දාලා නැහැ. නෝට් එකේ දාලා නැහැ මම. ඕකට කියන්නේ drop cap කියනවා. drop cap. අපි ඒක දාගන්න දේ බලමු. ඒක දාගන්නේ මේකනේ අපේ පැරග්‍රාෆ් එක. මේක මෙහෙම කර්සර් එක තිබ්බා. insert වලට ගියා. insert වලට ගිහිල්ලා ඔයාලා බලන්න මේ ටෙක්ස්ට් එකේ තියෙන drop cap කියන මේ drop cap. එතකොට මේකේ description එක තමයි මේ create a large capital letter. create a large capital letter at the beginning of the paragraph. මේක click කරනවා. click කළාට පස්සේ පළවෙනි එක එනවා none කියලා, දෙවෙනි එක drop කියලා එනවා. මේක margin. මේ දෙකේ වෙනස තමයි මෙතන එක දැම්මොත් වෙන්නේ අකුර මෙහෙම විශාල වෙලා මෙතනින් මේ ටික ඒ කියන්නේ මෙතනින් අකුරට විතරක් වෙන් වෙලා කියලා මේ අකුරට විතරයි මේක වෙන් වෙලා තියෙන්නේ. ඊළඟ ඔප්ෂන් එක තමයි මේ මාර්ජින් එක මේ අකුර විතරක් වෙන් වෙලා. පළවෙනි එකේ අකුරට විතරක් වෙන් වෙලා මේක අකුර විතරක් වෙන් වෙලා. යටම තියෙනවා drop cap option කියලා. අපි ඒකට ගිහිල්ලා බලමු.
අන්න මෙතනදී lines to drop කරන්න ඕනේ lines ගණන. මේකෙන් drop කරනවා කියලා අදහස් කරන්නේ මේ අකුරට lines ගණනක් වෙන් කරනවා. අපි lines දෙකක් දාලා බලමු. මෙතන මේ drop cap options ගියා. lines දෙකයි. ඕකේ අන්න ඒක. එතකොට මෙහෙම ආවා. lines පහක් දාන්න බලන්න. මොකද වෙන්නේ කියලා බලන්න. සාමාන්‍යයෙන් ඉච්ඡත දාන්න නැහැ. lines දෙකක් හරි තුනක් විතර තමයි දාන්න. අපි නිකන් පහක් දාලා බලමු. මොකද වෙන්නේ කියලා බලන්න. අපි තාම මේ ඉගෙන ගන්න ළමයි නේද? වෙනස් දේවල් කරලා බලන්න ඕනේ. අන්න පහක් දැම්මම මෙහෙම වෙන්නේ. සාමාන්‍ය මේක තුනක් වගේ දාලා නතර කරා. ඕකට කියන්නේ drop cap කියලා. දැන් ඕක අමතක වෙලා මෙහෙම කරනවා මේකේ size එක වැඩි කරලා හරියන්නේ නැහැ. මෙහෙම වැඩි කරොත් මෙහෙමයි වෙන්නේ මේ. දැන් එකපාරක් මම ඔය ළමයට ප්‍රැක්ටිකල් එකක් දුන්නා. එයාට ඔය drop cap කියන එක අමතකයි. එහෙනම් එයාලා කරලා තියෙන්නේ මෙහෙම කරලා මෙහෙම මේකේ size එක වැඩි කරලා. එහෙම කරොත් හරියන්නේ නැහැ. මෙතනින් අයිත් එක මෙතනින් මෙහෙම gap එකකුත් එනවා. ලොකු gap එකක් එනවා. හරි ඕක එකක්. තව එකක් තියෙනවා. අනිත් එක තමයි දැන් අපිට ඕනේ මේකට මේ ඡේදෙ මැදට මොනවා හරි symbols දාගන්න. අපි මෙන්න මෙතෙන්ට දාමු. ගැලපෙන්නේ නැහැ. නිකම්ම මෙතන symbol එකක් දාගන්න මෙහෙම. මෙහෙම ක්ලික් කරා insert ගියා මෙතන තියෙනවා equations කියලා. නැත්නම් මෙතන symbols තියෙනවා මෙතනින් මේකක් අරගෙන මෙහෙම ඩබල් ක්ලික් කරන්නත් පුළුවන්. මෙන්න මේක දාගන්න මේ copyright sign එක ඩබල් ක්ලික් කරා. එතකොට මෙතෙන්ට ආවම එහෙම නැත්නම් මෙන්න මේ more symbols කියන එකට ගියා. ඔතනින් අපිට මෙන්න මෙතනින් මෙහෙම එතනින් මොනගේ symbols තියෙනවා ඒව ගත්තා ගන්නත් පුළුවන්. තව ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා මේ ග්‍රීක අකුරු වර්ගයක් 61 වෙනි පිටුව. ග්‍රීක අකුරු දා ගන්නත් පුළුවන්. ඇල්ෆා බීටා වගේ ඒවා. මෙහෙම ක්ලික් කරා මේකට. ක්ලික් කරලා මෙතන ගියා equation කියන එකට. මෙතනින් මෙහෙම ගියොත් equations එන්නේ නැත්. මෙහෙම මේක මෙහෙම ක්ලික් කරාම මෙන්න මෙහෙම එන්නේ. මම ආපහු ඒකට යන්නම්. normal paragraph එක මෙහෙම තියෙනවා. ඒකේ අපි අදාළ තැන මෙහෙම ක්ලික් කරා මෙන්න මෙතෙන්ට තමයි දාගන්න යන්නේ. insert equation මේක මැද ක්ලික් කරා මෙහෙම. ඊට පස්සේ ඔයාලට පේනවා මේ මෙතන. මේ තියෙන මෙතන මේ alpha beta gamma ඒ වගේ දේවල් තියෙනවා. මෙතනින් alpha දාගත්තා. මෙහෙම පැත්ත ක්ලික් කරා. එතකොට මෙතන මේ සාමාන්‍ය අර alpha type වෙලා තියෙන්නේ. ඒක හොයන්න බෑ මේ. මෙතනින් alpha කියන එක හොයන්න බෑ. අර විදිහටම තමයි තියෙන්නේ. හැබැයි alpha විතරක් ක්ලික් කරොත් අපිට වෙනම equation කියලා එකක් එනවා. මේ හරිය ක්ලික් කරොත් ප්‍රශ්නයක් නැහැ. alpha විතරක් ක්ලික් කරොත් අපිට equation කියන එක එනවා. ඕන equation එකක් දාගන්න පුළුවන් මෙතන. අපි මේ plus or minus නේ. තව equations වෙනම ගන්නත් පුළුවන්.
දැන් ගොඩක් ඔය මැත්ස් උගන්න ටීචර්ස්ලා හැම මෙතන ඇති. මෙතන ඉක්වේෂන් කියන එකෙන් ගියා. මෙතනින් අපිට ගන්න පුළුවන් නේ. දෙතින් දෙක. ඊට පස්සේ arrow key එකෙන් තන භාග්‍ය දාන 3න් එක දාමු. මෙතනින් ගත්තාම එහෙම එක දෙදීම 3. ඊට පස්සේ arrow key එකෙන් ගියා මෙහෙම සමානයි. එහෙම ගත්තා. එතන අය අපක පැත්ත ක්ලික් කරා. ඔය වගේ ඉක්වේෂන්ස් එම අපිට හදා ගන්න පුළුවන්. ඉතින් මේවා ටිකක් ඇඩ්වාන්ස්. ඕනෙම ඉක්වේෂන් එකක් අපිට හදා ගන්න පුළුවන්. අර නිකන් ඉඳලාගෙන try කරලා බලන්න මේ. වරහන් තියෙන මේ වගේ symbols තියෙනවා EX matrix වගේ ගොඩක් ඒවා තියෙනවා. right. ඒ ටික ප්‍රශ්නයක් නැද්ද? ඒ ටික ඕකේද? නෑ සර් තේරුණා. හරි. එහෙනම් මම ඊළඟට mail match කියන එක පටන් ගන්නම්. මම ප්‍රශ්නයක් අහන්නම් ඔයාලගෙන්. ඔයාලා කවුරු හරි ඉන්නවද මෙතන සිංහල ටයිපින් කරන අය? මෙතන ළමයි 19ක් විතර ඉන්නවා. සිංහල ටයිපින් කරන අය ඉන්නවද? සිංහල ටයිපින් සිංහල ටයිපින් කරන අය නැහැ නේද? ඔයාලට සිංහල ටයිපින් ගැන පොඩි අමතර දෙයක් මම කියලා දෙන්නද කමක් නැද්ද ඒක නැත්නම් ඒක ඕන නැත්නම් ඒකට අද නෙවෙයි වෙන දවසක ඒක දැන් ඔයාලා සාමාන්‍යයෙන් සිංහල ටයිප් කරන්න මෙහෙමනේ මෙතනින් දාගත්ත ෆොන්ට් එකක් මෙතනින් අපි සාමාන්‍ය තියෙන ෆොන්ට් එක තමයි FM බිඳුමති FM බිඳුමති ඔක දාගත්තා මෙතනින් සාමාන්‍ය මෙහෙම ටයිප් කරන්න තියෙන්නේ මම ටයිප් කරන්න තියෙන්නේ ඔකට පොඩ්ඩක් ටිකක් ඇඩ්වාන්ස් විදිහට ටිකක් තියෙනවා මම ඒකත් ඔයාලට ටික වෙලා කරගෙන කියලා දෙන්නම් ඉස්සරහට දවසකදී ටේබල් බේසික් එකත් ඒ ලෙසන් එකත් ඔයාලට එහෙනම් දැන් ඉවරයි right එතකොට අපිට ඊළඟට තියෙන්නේ mail merge කියන එක එතකොට mail merge කියන එක මම එක දිගටම කරනවා ඒ නිසා මම ඔයාලට දැන් සාමාන්‍ය මම විනාඩි 15ක බ්‍රේක් එකක් දෙනවානේ. ඒ බ්‍රේක් එක මම දැන් දෙන්නම්. ඒකට දැන් වෙලාව 10:50යි. ඔයාලා 11:05ට එන්න. 11:05 ඉඳලා 11:05 ඉඳලා 12:00 මම එක දිගට මේල් මැච් කියන එක කරනවා. ඒකට අද විනාඩි 10ක් විතර කලින් තමයි මම බ්‍රේක් එක දෙන්නේ. ප්‍රශ්න මොනවා හරි තියෙනම් අපි ඔයාලා ඒ බ්‍රේක් එක අතරතුර ඔයාලා chat box එකට දාන්න. ඊට පස්සේ අපි මේ ප්‍රශ්න ටික බ්‍රේක් එකෙන් පස්සේ ඩිස්කස් කරමු. ඔයාලට දැන් විනාඩි 15ක බ්‍රේක් එකක් ගන්න 11:05ට එන්න. ප්‍රශ්න මොනවා හරි තියෙනම් chat box එකට දාන්න. එතකොට මේල් මැච් වලින් කරන්නේ
මෙහෙම එකක් ඇයි තියෙන්නේ. This facility can be used to produce and deliver the letters, email messages, envelopes, labels or directory. මේකෙන් අපිට පුළුවන් අපි ගාව මොනවා හරි database එකක් තියෙනවා. එහෙම නැත්නම් list එකක් තියෙනවා. මේ mail merge facility එක භාවිතා කරලා අපිට පුළුවන් මේකෙන් list එකෙන් එක එක copies ගන්න. දැන් එහෙම කිව්වට ඔයාලට තේරෙන්නේ නැහැ. මම කරලා පෙන්නනවා ඔයාලට තේරෙයි. එක list එකක් තියෙනවා, එක template එකක් තියෙනවා. ඔයාලට එකකින් ගොඩක් copies ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තියෙනවා මේකේ before starting the mail merge අපිට මෙන්න මේ දේවල් දෙක තියෙන්න ඕනේ. database එකක් තියෙන්න ඕනේ. database එකක් කියලා කියන්නේ මම කිව්වා අර list එකක් කියලා. ඒ වගේ list එකක් තියෙන්න ඕනේ. document එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඒ list එක apply කරන template එක. එහෙනම් template එකක් නැත්නම් අපි අර list එක apply කරන්න විදිහක් නැහැ. database එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් list එකක් තියෙන්න ඕනේ. document එකකුත් තියෙන්න ඕනේ. නැත්නම් template එකක්. එතකොට මේ mail merge කියන එක activate කරගන්නේ mailings වලට ගිහිල්ලා start mail merge කියන group එකේ start mail merge. mailings වලට ගිහිල්ලා මෙතනින් mailings වලට ගිහිල්ලා start mail merge කියන group එකේ start mail merge කියන එක. ඊට පස්සේ ඔයාලගේ syllabus එකේ තියෙනවා mail merge කරන ආකාර තුනක් තියෙනවා. ඒ තුන තමයි labels, envelopes සහ letters. labels, envelopes සහ letters. එතනින් session එක ඉවරයි. අපි දැන් බලමු කොහොමද mail merge කරන්න කියලා. right ඉස්සෙල්ලාම මම open කරගන්නවා Microsoft Word. මෙතන blank document එක තමයි තෝරගන්න ඕනේ. mailings වලට ගිහිල්ලා start mail merge වල start mail merge. මම පොඩ්ඩක් මේකෙදි වෙන දේ ගැන කතා කරොත් දැන් මෙහෙම තියෙනවා list එකක්. අපි ගමු මෙහෙම නම් තුනක් තියෙනවා කියලා. පළවෙනි නම තමයි ජෙහාන් පෙරේරා. දෙවෙනි නම නිර්මලා ඩයස්. තුන්වෙනි නම ප්‍රශාන්ත් සිල්වා. ඕක තමයි database එක. අපි හිතමු මෙහෙම database එක කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා template එකක්. එහෙම නැත්නම් document එකක්. හිතන්න මේක මොකක් හරි letter එකක්. මෙතන sign කරලා තියෙනවා. sign කරලා තියෙනවා. මෙන්න මෙතෙන්ට දාන්න ඕනේ මේ නම. එහෙම නැත්නම් address ටික. දැන් Microsoft Word පාවිච්චි කරන්නේ නැත්නම් ඔයාලට මේ නම් තුන දාලා වෙනම ලියුම් තුනක් ලියන්න වෙනවා. හැබැයි මේ software එකේ තියෙන වාසිය තමයි මේ ටික අපිට apply කරලා මේකට apply කරන්න පුළුවන් mail merge වලින්. ඊට පස්සේ මෙතෙන්ට මේ වගේ ජිහාන් පෙරේරාට එක ලියුමයි, නිර්මලා ඩයස්ට එක ලියුමයි, ප්‍රශාන්ත් සිල්වාට එක ලියුමයි කියලා මේකේ තියෙන මෙන්න මේකම තමයි. ඒකම තමයි මෙහෙම ලියුම් තුනක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ડોකියුමන්ට්ස් තුනක් ගන්න පුළුවන්.
මේක දිහාන් පෙරේරා, මේක නිර්මලා ඩයස්, මේක රොෂාන් සිල්වා. අහම තුනක් ගන්න පුළුවන්. ඕක තමයි මේකේ තියෙන වාසිය. right අපි බලමු දැන් මේක කොහොමද software එකේ වැඩ කරන්නේ කියලා. right ඉස්සෙල්ලාම මෙහෙම තියෙන home යන්න ඕනේ mailings වල start mail match වල start mail match කියන එක මේක ක්ලික් කරන්න ඕනේ. ඔයාලගේ Facebook එකේ තියෙන 63 වෙනි පිටුව. ඉස්සෙල්ලාම තියෙන create labels with mail match. Create labels with mail match. Mail match වලින් labels create කරන්න. එහෙනම් අපි තෝරගන්න ඕනේ මෙන්න මෙතනින් මොකක්ද තෝරගන්න ඕනේ මේ labels කියන එක. මේක ක්ලික් කරා. දැන් හොඳට බලා ගන්න මේක අර සිලෙක්ට් කරලා බෝල්ඩ් කරනවා වගේ සිලෙක්ට් කරලා ෆොන්ට් සයිස් එක මාරු කරනවා වගේ එහෙම ලේසි එකක් නෙවෙයි. මේක ටිකක් ස්ටෙප් 4-5ක් විතර එක දිගට යන්න ඕනේ. ඒ නිසා මේක හොඳට බලා ගන්න. තේරුම් නැත්නම් අදම කියන්න අපව උනත් කියලා දෙනවා මම. labels ක්ලික් කරා. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ ආවා label options කියලා dialog box එකක්. මේකේ තියෙනවා මෙතන labels වගේක් මේ. දැන් සමහර අයගේ මේක වෙනස් වෙන්න පුළුවන්. දැන් එක එක මම කිව්වේ කලින් Microsoft Office version එක වෙනස් වෙද්දි මේක මේ එන විදිහ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ කරන දේවල් ටික ඔක්කොම එකයි. වෙන මොකවත් වෙනස් කරන්නේ නැහැ. මේක විතරක් වෙනස් කරනවා මේ product number කියන එක. මේ වගේ එකින් එක යද්දී මෙතන තියෙන size එක වෙනස් වෙනවා වගේ පේනවා. මේ tool එකට මම okay කරොත් එහෙම මෙන්න මේ වගේ එකක් ආවේ. wide එක බැලුවොත් එහෙම මේ 4.2 මේ එතකොට මෙන්න මේ වගේ එකක්. ඔය වගේ විවිධ size වලින් labels ගන්න පුළුවන්. අපි තව දෙකක් විතර අරන් බලමු. අන්න size 9 බලමු අපි. මෙන්න මේ size 9 label එක. තව කොහොම square එකක් මේ square. මේ වගේ label එකක් square label එකක්. අන්න ඒ වගේ විවිධ size තියෙනවා. දැන් ඔයාලගේ text book එකේ තියෙන්නේ මෙන්න මෙතන තියෙන label option එකට ගිහිල්ලා මේ product number කියන එකට white කියන එක දෙන්න එක. මෙතන තියෙන මේ white කියලා. එතකොට මෙතන යනවා height එක මෙච්චරයි width එක මෙච්චරයි. ඒ කියන්නේ උස අඟල් 2යි පළල අඟල් 4යි. සාමාන්‍යයෙන් අපි කියන්නේ business card එකක් කියලා visiting card එකක් කියලා කියන්නේ ඒ වගේ size එකක් තමයි. මේක මම okay කරනවා. දැන් ආවා label එක. දැන් label එක ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඉස්සෙල්ලාම කරන්න ඕනේ අදාළ label කියන්නේ ඉස්සෙල්ලාම අපි හදන labels වලට label එකට ගිහිල්ලා size එකක් තෝරගන්න තියෙන්නේ. size එකක් තෝරගෙන අපි okay කරගත්තා. ඊළඟ step එක තමයි දැන් අපිට මේකට දාන්න ඕනේ දත්ත ඒ ටික හදා ගන්න එක. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා දැන් කලින් ක්ලික් කරේ මේක දැන් ක්ලික් කරන්නේ මේක. කලින් මේක දැන් මේක. select recipients වල කලින් හදාගත්තු list එකක් තියෙනවා නම් මෙන්න මේ දෙවෙනි option එක භාවිත කරන්න පුළුවන්. කලින් හදාගත්තු list එකක් තියෙනවා නම් මේ දෙවෙනි option එක භාවිත කරන්න පුළුවන්.
එහෙම නැත්නම් පළවෙනි ඔප්ෂන් එක type a new list. type a new list. මම එක්කම ටික කියලා දුන්නම්. ඉස්සෙල්ලාම මම ගන්නවා මේ type a new list කියන එක. ඒ කියන්නේ අපි දැන් list එක type කරන්න යන්නේ. දැන් අපි list එකක් හදාගෙන නැහැ. හදාගෙන තියෙනම් මෙන්න මේකෙන් යන්න පුළුවන්. එතකොට මෙතන list එක select කරන්න තියෙන්නේ. මම ඒ විදිහටත් එකක් ඔයාලට කරලා පෙන්නන්නම්. එතනින් type new list ගියා. හරි. මෙතන තියෙනවා මේ බලන්න title, first name, last name, company ඔහොම ගොඩක් තියෙනවා. මේ ඔක්කොම මට ඕනේ නැහැ. ඔක්කොම මට ඕනේ නැහැ. මම ලිස්ට් එකකට දාගන්නවා ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ 64 වෙනි පිටුවේ තියෙන ටික. ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ 64 වෙනි පිටුවේ තියෙන ටික. මෙන්න මේ වගේ ටේබල් එකක් තමයි ඔයාලට මම කියන්නේ මම ඔයාලට වීඩියෝ එකක් දාලා පෙන්නන්න. මෙන්න මේක තමයි ටෙක්ස්ට් බුක් එකේ තියෙන ඔයාලට. මෙන්න මේ වගේ මේ ටේබල් එක. පේනවනේ? මේ තියෙන ටේබල් එක. right. මේ ටේබල් එකේ එතකොට මම මේක ඔක්කොම ටයිප් කරන්නේ නැහැ. මේකේ මම දත්ත 3ක් 4ක් විතර ටයිප් කරනවා. ඔක්කොම ටයිප් කරන්නේ නැහැ. එතකොට අපි ටයිප් කරන විදිහ අනුව එතකොට ඔයාලට ඊටු ටිකක් ටයිප් කරගන්න පුළුවන්. right. මෙතන select recipients ගියා. type a new list ගියා. මේ ඉස්සෙල්ලා මෙන්න මේක වෙනස් කරගන්න ඕනේ. මේක වෙනස් කරගන්න ඕනේ. customize column කියන එකට යනවා. මම මේ first name එකට දානවා නිකම්ම name කියලා දානවා. මේක මෙහෙම අයින් කරලා මෙහෙම name කියලා දානවා. name අපි title කියන එකක් දාමු. last name කියන එක එපා. ඒ නිසා මේක delete කරනවා. name එකයි address 1 2 කියන එක තියා ගන්නවා මම. rename කරන්න මෙහෙමයි මේක මෙහෙම click කරා මේක rename කරා. address 1 okay click करा rename करा address 2 මම හිතන්නේ කාගේ හරි mic එකක් on වෙලා තියෙනවා කාගේද right හරි ඊට පස්සේ city එක දානවා මේ ටික ඕනේ නැහැ මේ ඕනේ නැති ටික මම delete කරනවා click करा delete करा ඔක්කොම මෙහෙම select කරලා delete කරන්න බෑ delete මේ ටික අපිට මේ move down move up කරගන්න පුළුවන් මේ මෙතන මේ city කියන එක දෙකට තුනට ඒ වගේ දාගන්න පුළුවන් title කියලා කියන්නේ Mr Mrs ඒ වගේ තියෙන එක නම company name එකත් ඕනේ නැහැ මේක delete කරනවා address 1 address 2 city මේ ටික මම okay කරනවා දැන් මෙතන අපිට type කරගන්නයි තියෙන්නේ බලන්න මෙතෙන්ට ගියා දැන් මම type කරනවා dot එකක් දැම්මා මේ list එක හදා ගන්න ඕනේ අපි හදපු එකක් නැත්තම් හදා ගන්න ඕනේ නම්බර 209 නිකම්බරෝ මිරිසොත්ත
දැන් මෙතනින් එහාට යන්න මෙහෙම ක්ලික් කරලාත් යන්න පුළුවන්. ටැබ් කී එකනත් පුළුවන්. මේ ටැබ් එකෙන් මේ. මම 3ක් විතර දා ගන්නවා. ඊළඟ එක දා ගන්නවා අපි. තිස්ස සිල්වා කියන එක. තිස්ස සිල්වා මෙතෙන් පෙරේරා නේද? ඔව්. පෙරේරා. ඊට පස්සේ නම්බර 213 මේකට කොළඹ රෝඩ් අපිට රෝඩ් කියලා මෙහෙම දාන්නත් පුළුවන් RD සිම්පල් RD මෙහෙම දාන්නත් පුළුවන් කොළඹ රෝඩ් මේක මේරිකම ඊළඟ එක right මිස්ටර් එකක් නන්දන අපි නන්දන ගමගේ කියලා මිස්ටර් ගමගේ නම්බර 350 මෙතෙන්ට කොළඹ රෝඩ් කේගොඩ හරි ඔය ටික හදාගත්තා ඊට පස්සේ වෙන්න මෙතනින් මෙහෙම ඕකේ කරා දැන් මෙතන මෙහෙම new entry කියලා එහෙම ගන්නත් පුළුවන් delete කරන්නත් පුළුවන් එකක් දාලා එහෙම නිකන් delete කරලා පෙන්නන්න මේක ක්ලික් කරලා එහෙම delete entry yes find කියන එකට ගියා අපි බලමු 30 කියන එක හොයන්න 30 okay අන්න මෙයා select වුණා අපි බලමු නන්දන කියන එක හොයන්න නන්දනකට ගියා find next හරි මෙයා select වුණා ඊට පස්සේ හරි okay දැන් මේක ඕකේ කරගත්තා ඕකේ කරගත්තට පස්සේ අපිට ආවා මේක සේව් කරගන්න තැනක් මේ save address list මම මේක අපේ word practical කරන තැන save කරනවා මෙතෙන්ට දානවා address list 1 කියලා list 1 මේක save කරනවා අපි බලමු save වෙලාද තියෙන්නේ කියලා save වෙලාද තියෙන්නේ බලමු අපි word එකට තියා මෙන්න මෙතන access file එකක් විදිහට මේ address list කියන එක save වෙලා තියෙන්නේ දැන් මෙතන එකක් අයින් වෙනවා අපි අන්තිමට බලමු එක කොහොමද තියෙන්නේ කියලා ඔය ටික තේරුණාද ඔය ටික තේරුණාද ඒ ටික එකපාරක් කියලා දෙන්න පුළුවන්ද? එක් පාරක් නේද word එකට ගියා mailings වලට ගියා start mail match කියන group එකේ start mail match කියන එකට ගියා labels click කරා labels වලින් අපිට මෙහෙම කැමති size එකක් අරගෙන
මම ගන්නවා white කියන එක මේක ක්ලික් කළා මෙතනින් ඕකේ කළා එතකොට මෙන්න මෙතන ඒ ලේබල් සයිස් එකට පේපර් එකක් ආවා ලේබල් සයිස් එකට පේපර් එකක් ආවා හරි ඒක තේරුණාද හරි ඊට පස්සේ දැන් අපි data ටික දාගන්න ඕනේ data ටික දාගන්න ඕනේ නිසා මෙතන select recipients කියන එක ගත්තා list එකක් තියෙනවා මෙන්න මේකෙන් ගියා use an existing list අපි දැන් save කරගත්තු list එක මෙතන පෙන්නනවා මේක එහෙම නැත්නම් type a new list කියන එකට ගියා නේ type a new list මෙතන යනවා මෙන්න එහෙම new address list dialog box එකක් මේකේ දැන් මෙහෙම fields තියෙනවා ගොඩාක් මේ ඔක්කොම අපිට ඕනේ නැහැ ඒ නිසා අපි මේක කස්ටමයිස් කරගන්න ඕනේ කස්ටමයිස් කරගන්න ඕනේ කියන්නේ අපිට කැමති විදිහට මේක අපි හදා ගන්න ඕනේ ඒ නිසා මම යනවා කස්ටමයිස් column කියන එකට මේ කස්ටමයිස් column මෙතනින් අපිට කැමති ඒවා මේ වයින් කරගන්න පුළුවන් මේ work phone කියන එක delete කරා මෙතනින් add කරන්නත් පුළුවන් මේ මම school කියන එකක් add කරොත් school ඕකේ කරා ඒතකොට මෙතන school කියන එක add වෙනවා rename කරන්නත් පුළුවන් මේ company name කියන මම rename කරනවා නිකම්ම name වලට ඕකේ කරා ඒතකොට මේක company name කියන එක නිකම්ම name කියලා වැටෙනවා මම මේක ඉතුරු කරගන්නවා title කියන එක ඉතුරු කරගන්නවා. ඒ කියන්නේ Mr. Mrs. ඒ වගේ ඒ ටික ඉතුරු කරගන්නවා. state කියන එකක් delete කරනවා. මේ ඔක්කොම ටිකම අයින් කරනවා. delete කරනවා. ඊට පස්සේ මේක ඕකේ කරොත් කලින් තිබ්බ ඔක්කොම ටික අයින් වෙලා මෙතන කස්ටමයිස් වෙලා ලිස්ට් එකක් හැදෙනවා. ඒ ටික හරිද? හරි සර්. හරි. ඊට පස්සේ මෙතෙන්ට මෙහෙම දාන්න තියෙන්නේ. ලිස්ට්. මෙතෙන්ට නමක් දාන්න තියෙන්නේ. Dhyan Pereira, Temple Road. මෙතෙන්ට රන් වල කේකෝ ඊළඟට මිස් රසිකා ඩයස් පොල්ගහවෙල රෝඩ් මොකක්ද මෙහෙම නිකන් සිටි එකක් දාමු අපි වට්ටාරම කේගෝ නිකන් දාමු මම නිකන් ඇඩ්‍රස් එකක් නැන්නේ කොහොම දාන්න පුළුවන් මෙතනින් අපිට දැන් delete කරන්න මොකක් හරි එකක් තිබ්බොත් දැන් මෙයාව ඕනේ නැහැ ඒ නිසා මෙයාව delete කරන්න පුළුවන් මේ delete entry එහෙනම් message එකක් එනවා මේක yes කරොත් මෙයා delete වෙනවා අපි තව එකක් දාමු මේකට new entry miss අපි දාමු පල්පාදි ගමගේ මෙයා අපි දාමු නම්බර 35 Gold Road Kekol sorry Gold Road Colombo නැත්නම් Gold Road Moratuwa අන්න ඒ විදිහට දැන් මෙතනින් පුළුවන් ෆයින් කරන්න මේ කට්ටියව හොයාගන්න
මම මෙතන පෙරේරා කියන එක ගත්තොත් පෙරේරා find next කරොත් මෙයාව සිලෙක්ට් වෙනවා නේ. මෙතන අපේ ලිස්ට් එක දා ගන්න ඕනේ. එකින් එක දා ගන්න ඕනේ. ඒ ටික තේරුණාද? ඔව් සර්. හරි. ඊට පස්සේ ඕකේ කරොත් මෙතනින් එනවා සේව් කරන්න. අපි කැමති ලොකේෂන් එකක් දීලා මම දාන ඇඩ්‍රස් ලිස්ට් 2 කියලා සේව් කරාම ඒක සේව් වෙනවා. ওই ටික තමයි කරේ. ඒ ටික හරියද? හරි සර් තේරුණා. thank you. right. දැන් අපි ඉතුරු ටික දා ගන්නයි යන්නේ. දැන් ලිස්ට් එකත් අපි හදාගෙන ඉවරයි. අපි බලමු edit recipient list එක. අන්න මේ ලිස්ට් එක තමයි තියෙන්නේ. අපි අන්තිමට දාගත්ත ලිස්ට් එක නේ තියෙන්නේ. නේ. ඒ ලිස්ට් එක නෙවෙයි මම ගන්නවා. මට ඕනේ කලින් ලිස්ට් එක. එහෙනම් මොකද කරන්නේ? මෙතෙන්ට ගියා select recipients කියන එකට ගියා use an existing list. existing කියන්නේ පවතින කියන එක. මේක ක්ලික් කරා. මෙතනින් list 1 කියන එකට ගියා. මේක ඕපන් කරා. බලමු edit කරන්න මේ. අන්න මේ තුනම තියෙනවා මේ. මේ ටික් දාගත්තොත් මේක විතරයි insert වෙන්නේ. දැන් insert වෙන්නේ මේ නන්දන කියන එක විතරයි මේ. මේ ටික් තුනම වැටුණොත් මේ ඔක්කොම කට්ටිය එනවා. මෙතන තියෙනවා sort filter ඒ ටික ඔක්කොම තියෙනවා. ඒ ටික මම ටිකක් ඉස්සරහදී කියලා දෙන්නම්. මොකද ඔක්කොම එකපාර ඔලුවට ගහම ටිකක් කරදරයි. ඒකට මතක හිටිනත් අඩුයි. ඉස්සෙල්ලාම අපි mail match කියන එක හරියට එකපාරක් කරලා ඉමු. right. edit කරලා අපිට බලා ගන්න පුළුවන් මේ එන ටික. right. okay කරා. දැන් යන්න තියෙන්නේ මෙන්න මේ අර list එක මේකට දා ගන්නයි තියෙන්නේ. අර අපි හදාගත්තු list එක මෙන්න මේකට දා ගන්නයි තියෙන්නේ. දාගන්නේ මෙන්න මේ insert merge field කියන එක. insert merge field කියන එක. නිකම්ම මේකට මෙහෙම ක්ලික් කරොත් මේ ටික එනවා. එහෙම නැතුව මෙන්න මේ arrow එකෙන් ක්ලික් කරොත් මේ එකින් එක මෙහෙම දාන්න පුළුවන් මේ. මම හදාගන්න මම ඒක මෙහෙමයි කරගන්න ඕනේ. මෙහෙමයි කරන්න බලන්න. අපි දැන් හදාගත්තේ ඉස්සෙල්ලාම එනවා title කියන එක ඊළඟට address 1 address 2 city. title කියන එක මුලට එන්න ඕනේ මේ title කියන එක මුලට. එහෙමනේ. මෙතනින් එහා මෙහා කරලා දාගන්න පුළුවන්. title කියන එක මුලට දාගත්තා. දැන් අපි පිළිවෙල හරියට බලනවා මේ. title එක නම address එක address to city. මේක ඕකේ කළා. ඒ කරපු ටික තේරෙනවද? එකින් එක මම දැන් අහහ යන්නේ. ඒ කරපු ටික තේරෙනවද? ඔව් සර්. හරි. දැන් මම ඉන්සර්ට් කරගන්න යන්නේ. ඉස්සෙල්ලාම මම මේ ටික නිකන් ඉන්සර්ට් කරගෙන යනවා. මෙතෙන්ට දානවා මේ. එතන කර්සර් එක තියෙනවා කියන්නේ අපිට පල්ලට කම් කර්සර් එක
එන්ටර් කළා පල්ලට ගියා. එන්ටර් කරත් එහෙම මේ එකක් යන්නේ වෙන එකක් යන්නේ. ඒ කියන්නේ තව එකකට ඉන්සර්ට් වෙනවා. මෙතන මෙහෙම ක්ලික් කරන්න පුළුවන් නේ. මෙතෙන්ට ගියා. ටයිටල් එක දාගත්තා. ටයිටල් එකත් එක්කම තමයි නම එන්න ඕනේ. ටයිටල් එකට මෙතන කර්ස් එක තිබ්බා. නේම් එක. ටයිටල් එක ක්ලික් කළා ඊට පස්සේ නම. ඊට පස්සේ මෙතනින් පල්ලට තමයි ඇඩ්‍රස් එක එන්න ඕනේ. මෙන්න මෙතනින් පල්ලට. ඒ නිසා මම එන්ටර් කළා. address 1 ඊට පස්සේ ආයෙත් එන්ටර් කරා මේකෙන් යන්නේ මේ address 2 ආයෙත් එන්ටර් කරා ඊට පස්සේ city ඔය ටික තේරුණාද ආපහු කරන්න එකපාරක් ආපහු කරන්න ඕනේ මෙහෙම තියෙනවා අපේ ලිස්ට් එක හරිද කියලා බලන්න ඕනේ මේක තමයි ලිස්ට් එක ටයිටල් එක මෙතන තියෙන්නේ කමක් නැහැ අපිට මෙතනින් හදා ගන්න පුළුවන් මෙතනින් ගත්ත ටයිටල් එක ඊට පස්සේ නම ගත්තා ඊට පල්ල පේජයේදී address 1 ඊට පල්ලකේදී address 2 ඊටත් පල්ලකේදී city එක දැන් මෙතෙන්ට ටෙම්ප්ලේට් එක ඇවිල්ලා තියෙන්නේ ටෙම්ප්ලේට් එකක් කියලා කියන්නේ අච්චුවක් වගේ එකක් අච්චුවක් වගේ එකක් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේක ක්ලික් කරලා පුළුවන් අපිට හරියට ඇවිල්ලාද කියලා තියෙන බලා ගන්න. ප්‍රිවිව් කියලා කියන්නේ. දැන් අපි print එකක් ගත්තේ ප්‍රිවිව් එකක් ගන්නවා මේ print preview. ඒ වගේ මෙතන preview results එක කියන එක ක්ලික් කරොත් එහෙම බලන්න මේ ටික ඇවිල්ලා තියෙන්නේ. මේක ක්ලික් කරා එතකොට මේක බටන් එක අලු පාට වුණා. එතකොට මේ ඇඩ්‍රස් එක එනවා. ආපහු ක්ලික් කරොත් ඇඩ්‍රස් එක නැති වෙනවා. මේක ක්ලික් කරාම මෙතනින් යන්න පුළුවන් මේ දෙවෙනි ඇඩ්‍රස් එක, තුන්වෙනි ඇඩ්‍රස් එක. පළවෙනි ඇඩ්‍රස් එක, දෙවෙනි ඇඩ්‍රස් එක, තුන්වෙනි ඇඩ්‍රස් එක. මේකෙන් පළවෙනි එකට, මේකෙන් අන්තිම එකට. පළවෙනි එකට මේකෙන් අන්තිම. හරි. දැන් බලන්න පොඩ්ඩක්. දැන් මෙහෙම සාමාන්‍යයෙන් ලේබල් එකක් දාන්න නැහැ මේක අපි එහා මෙහා කරගන්න ඕනේ. ඒ ටික කරන්නේ මෙහෙම. මෙතෙන් ස්පේස් එකක් එන්න ඕනේ නේද? මිස් කියලා ස්පේස් ඩොට් එකක ස්පේස් එකක් එන්න ඕනේ. එහෙනම් මෙතනින් රිව් එක අයින් කරා ස්පේස් එක එන්න ඕනේ මෙන්න මෙතෙන්ට ස්පේස් එකක් දැම්මා නේ. බලමු දැන් අන්න ස්පේස් එකක් ඇවිල්ලා නේද? ස්පේස් එකක් ඇවිල්ලා. මේ ටික අතර පරතරය මම ටිකක් වැඩි කරනවා. මේ ටික සිලෙක්ට් කරා අපි දන්නා මෙන්න මෙතනින් මේ මෙහෙම වැඩි කරා. මේ ටික ෆොන්ට් එකත් මම වැඩි කරනවා මේ 20ක් වගේ වැඩි කරා. පිටව පොඩ්ඩක් පරතරය අඩු කරමු. මේක තව ටිකක් මෙහාට ගන්න ඕනේ දකුණු පැත්තට. දැන් බලමු අපි. මේ ලින්ක්ස් වලට ගියා. රිවිව්. හරි හරියට ඇවිල්ලා නේද දැන්? අපි සාමාන්‍යයෙන් ඇඩ්‍රස් වලට මෙන්න මෙතෙන්ට කමා එකක් දානවා. ඒ නිසා ප්‍රිවිව් එක ඔෆ් කරා. මෙන්න මෙතෙන්ට එන්න ඕනේ කමා එකක් නේ. දෙන්න කමා එකක්. මෙතෙන්ට කමා එකක්. මෙන්න මෙතෙන්ට හිතන්න. බලමු. ඒක හරි නේද?
අපිට ඕනේ මේ නම රතු පාටෙන් දාන්න ටිකක් ලොකු කරලා. මෙන්න මේ ටික එහෙම සිලෙක්ට් කරා. size එක අපි 20ක් විතර 20ක් දැම්මා. මේක රතු පාට කරා. බෝල්ඩ් කරා. දැන් බලමු වෙනවද කියලා. හරි නේද මේ? ඔය සාමාන්‍ය මෙතෙන්ටත් ක්‍රම එකක් දානවා. ඒ නිසා මෙතෙන්ටත් මම දානවා ක්‍රම එකක්. හරි. ලේබල් එක හදාගෙන ඉවරයි. තාම ඉවර නැහැ වැඩ. ඔය ටික තේරුණාද? ඔව් සර්. අනිත් අය 5 දෙනෙක්වත් කියන්න. මොකද ඉන්නවා මෙතන තේරුණා සර්. අවුලන්නේ. 10ක් විතර ඉන්නවා. මයික් එක නයින් අහනවා. සමත් තේරුණාද? සමත් හෙලෝ අවිෂ්ක බාතිය ඔව් සර් තේරුණා. තේරුණා. හරි. චමෝදි හේරත් ඔව් සර් තේරුණා. තේරුණාද? පේශලා සෙව්මිනි තේරුණාද? පේශලා සෙව්මිනි හෙලෝ හරි. දැන් මේ ටික හදාගෙන ඉවරයි. දැන් අපිට මේක කරන්න තියෙන්නේ මේ finish and merge කියන එක දෙන්න. finish and merge. අපි ක්ලික් කරමු බලන්න. මේ ක්ලික් කරා. ඊට පස්සේ යන්න ඕනේ edit individual documents. බලමු මේ ක්ලික් කරා. මෙතනින් අපිට දෙන්න පුළුවන් current record එක. නැත්තම් මේක විතරක්. දැන් 100ක් වගේ තියෙනවා මෙතනින් දෙන්න පුළුවන් 20 සිට 50 දක්වා. එහෙම දෙන්න පුළුවන්. ඒ නිසා මම මෙතනදී දැන් all කියන එක ගන්නවා ඕකේ කරනවා. දැන් ඇවිල්ලා තියෙන ඔක්කොම ටික මේ අපි එකයි හැදුවේ finish all and නැත්නම් finish and merge කරාම ඔක්කොම ටික ආවා. දැන් අපිට මේක සේව් කරන්න පුළුවන්. මම සේව් කරනවා මේක. මෙතන labels කියන එක. labels අපි 1 කියලා දාමු. සේව් කරා. දැන් මේක ක්ලෝස් කරා. මේ තියෙන ડોකියුමන්ට් එක. ડોකියුමන්ට් එක මම තාම සේව් කරලා නැහැ නේ. ડોකියුමන්ට් 1 කියලා තියෙන එකත් සේව් කරන්න පුළුවන්. මම ඒක සේව් කරනවා. labels 1 template කියලා. labels 1 template. එකත් සේව් කරලා දැන් ක්ලෝස් කරන්න පුළුවන්. දැන් මේක තමයි අපිට අන්තිමට ආපු labels ටික මේ. මේක තමයි අන්තිම labels ටික. දැන් මේ list එක අයින් කරන්න. මේක තමයි අපේ database එක. මේක database එක. මේක document එක.
ඒ කියන්නේ මේක අපේ data ටික මේක නිකන් අච්චුවක් වගේ එකක්. මේ ටික මේකට දැම්මහම තමයි මෙන්න මේ labels ටික එන්නේ. මේ. එතකොට දැන් සාමාන්‍යයෙන් ඔයාලට practical exam එකක් වගේ එකක් තියලා ඔයාලට කිව්වොත් එහෙම mail batch exercise එකක් දෙනවා. mail batch exercise එක එවන්න කියලා කිව්වොත් එහෙම ඔයාලා මෙන්න මේ තුනම යවන්න ඕනේ. එකක් යවුවොත් එහෙම ඒ ලකුණු නැහැ. මේක යවුවොත් මේක විතරක් යවුවත් ලකුණු නැහැ. මේක විතරක් යවුවත් ලකුණු නැහැ. මේකයි යවුවත් ලකුණු නැහැ. මේ තුනම යවුවොත් විතරයි ලකුණු තියෙන්නේ. මොකද මේල් මැච් නැතුව හරි මේ ලේබල්ස් තුන අපිට ගන්න පුළුවන් නිකම්ම. මේල් මැච් නැතුව හරි. දැන් මෙන්න මේක යවුවොත් තමයි එයාලා තේරුම් ගන්නේ මේල් මැච් ඇප්ලයි කරලා තියෙන්නේ කියලා. හිතන්නකො ලිස්ට් එකක් නැතුව යවනවා කියලා. ලිස්ට් එක යවන්නේ නැහැ. මම මේක වෙනකට කොපි කරගන්නම්. මෙතෙන්ට කොපි කරාම එහෙම ලිස්ට් එක යවෙන්නේ නැහැ. මෙයා මේක ඕපන් කරන්න බලනවා මේ. ලිස්ට් එක දැන්ට ඩිලීට් කරමු නිකම්ම. ඩිලීට් එකක් දෙන්නම් එහෙම. ලිස්ට් එක නැහැ. හැබැයි රීසයිකල් බින් එකේ තියෙනවා. ලිස්ට් එක යවන්නේ නැහැ. මේක විතරක් යවනවා. දැන් මෙයා කියනවා මෙන්න මේ ෆයිල් එකේ තමයි ඔයාගේ තියෙන data ටික තියෙන්නේ. මෙයා yes කරොත් එහෙම ඕපන් වෙන්නේ නැහැ. අන්න එතකොට බලන කෙනාට ප්‍රශ්නයක් වෙනවා. එතකොට ඔයාලට ලකුණු දෙන්න බෑ. ඒ නිසා ලිස්ට් එකත් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එතකොට තමයි මෙයා මෙතන ලිස්ට් එක ඕපන් කරලා ගන්න මේ. ඊට පස්සේ අපිට ඇප්ලයි කරලා බලන්න පුළුවන්. සර් දැන් ওই ලිස්ට් එකේ එක්ස්ටෙන්ෂන් එක වෙනම හදන්න ඕනද? එක්ස්ටෙන්ෂන් එක කියලා කියන්නේ සේව් කරලා එක්ස්ටෙන්ෂන් අර අන්තිමට එන්නේ සේව් කරද්දි එක්ස්ටෙන්ෂන් එක මොන ෆයිල් එකක් හැටියට දෙන්නේ කියලා අර නෑ එක්ස්ටෙන්ෂන් හරි. ඒක වාහක එක හොඳයි ප්‍රශ්නේ. මේක දැන් එක්ස්ටෙන්ෂන් හදන්න ඕනේ නැහැ. ඔටෝම සේව් වෙනවා මේක. දැන් අපි මේක ඇක්සස් එකට දුන්නේ at least 1 කියලා විතරනේ. දැන් අපි ආයෙත් මම ලිස්ට් එකක් ක්‍රියේට් කරලා පෙන්නන්නම් නිකන් ලිස්ට් එකක්. ඒකකට කතා කරලා එකක් සේව් කරලා පෙන්නන්නම්. මේ ලින්ක්ස් වලට ඒ යහපත් එක හොඳයි. labels වලට ගියා. එතන white කියන එක select කරලා okay කරා. type a new list. හිතන්න මෙහෙම නිකන් මෙහෙම එකක් අපි ඔන්නම save කරා මේක okay කරා. දැන් මේ තියෙන Microsoft Office address list. මේක අපි extension හදන්න ඕනේ නැහැ මේ. මේක save වෙන්නේ access file එකක් විදියට. මොකද සාමාන්‍ය database වැඩ කරන්නේ access file එකක් විදියට. මේකට මම test කියලා එකක් දැම්මොත් එහෙම save කරොත් එහෙම මම නම විතරයි දැන්නේ. මේක දැන් save කරන්න ඕනේ නැහැ. මම නම විතරයි දැන්නේ. test කියන එක විතරයි දැන්නේ. මෙයා මේ test කියන එක ඇවිල්ලා තියෙන්නේ මේ. දැන් මේක තියෙන්නේ අපි මේක open කරගෙන තියෙන හින්දා මේකත් මම close කරොත් එහෙම මේක අයින් වෙනවා. මේ තියෙන අපි අර test කියලා නම දාලා save කරපු විතරයි. extension හදන්න ඕනේ නැහැ. database list එක ඔටෝම access file එකක් විදිහට තමයි save වෙන්නේ. ඒක හරිද වගේ ප්‍රශ්නේ? හරි සර් thank you. හරි.
අපිට මේක access වලින් edit කරන්න පුළුවන් නේ. access වලින් edit කරන්න පුළුවන් නේ. ඔය ඒව දාගන්න පුළුවන්. තාම වල access කරලා නැහැ නේ. ඒ නිසා software ගැන දන්නේ නැහැ. නැත්තම් දැන් ගොඩාක් ඔය මේ ඉන්ස්ටිටියුට් වල කරන්නේ දැන් හිතන්නකො එහෙම ළමයිගේ ලිස්ට් එකක් එකතු කරගන්නවා. එයාට ලියුම් යවන්න ඕනේ. මෙහෙමයි අලුත් කෝස් එකක් පටන් ගන්නවා කියලා. අලුත් කෝස් එකක් පටන් ගන්නවා කියලා ලියුම් යවනවා. එතකොට එයාලා කරන්නේ මෙන්න එහෙම මේල් මර්ජ් කර කර ඉන්නේ නැහැ. මෙන්න එහෙම කෙලින්ම ඇක්සස් වලට ලිස්ට් එකක් හදලා මේකට data ටික දානවා විතරයි. ඒකට data ටික දාගෙන මෙන්න මේකට මේ ලින්ක් කරනවා විතරයි. එතකොට ඔක්කොම data ටික ඉක්මනටම දාන්න පුළුවන්. එකක් සර් කරනවා කෝස් එකේ ඈ ඒකත් කරනවා සර් එක්සෙල් ඔව් ඒ software හතරම කරනවා. Word, Excel, PowerPoint, Access ඔය software හතරම කරනවා. හරි මේ ඔෆිස් කියන්නේ මේ Word විතරක් නෙවෙයි. ඔය හතරම තමයි ඔෆිස් කියලා කියන්නේ. ඔෆිස් වල තව තියෙනවා මේ පොඩි පොඩි softwares තියෙනවා. බේසික් softwares හදලා තමයි ඔය ටික Word, Excel, PowerPoint, Access. right. කාට හරි තේරුනේ නැති අය ඉන්නවද? ඔය කලපු පාර්ට් එක තේරුනේ නැති අය කවුරු හරි ඉන්නවද? හරි මම එහෙනම් ඊළඟ එකට යන්න ඊළඟට අපිට තියෙන්නේ mail merge with envelopes කියන එක. mail merge with envelopes කියන එක. මම එහෙනම් ඒකටත් යන්න. එතකොට මේකෙදි තේරුම් නැති අය හිටියොත් මේකෙදිත් මගෙන් අහන්න. කලින් තේරුම් නැත්නම් මේකෙදිත් සමහර පාර්ට් ඒ කියන්නේ මේකේ සමහර ඒවා වෙනස් වෙනවා සමහර ඒවා අර විදිහම තමයි. හරි බලන්න කරන විදිහ කලින් කරපු විදිහමයි. හොඳට අහගෙන ඉන්න. mailings වලට ගියා. start mail match කියන එකට ගියා. envelopes කියන එකට ගියා. start mail match කලින් ගිය labels දැන් envelopes. මේ තියෙන්නේ සාමාන්‍ය ලියුම් කවර size ටික මේ. කලින් අපි label වල මේ label select කරගත්තා වගේම තමයි මේ තියෙන්නේ ලෝකයේ තියෙන බහුතරයක් ලියුම් කවර size එක තමයි මේ තියෙන්නේ. මේකෙන් අපි තෝරගන්න ඕනේ ඔයාලා ටෙක්ස්ට් බුක් එකේ තියෙන 66 වෙනි පිටුවේ size එක 10 කියන ලියුම් කවරේ. අපි මෙතනින් බලමු size එක 10 කියන ලියුම් කවරේ මෙන්න මේක. මේක සිලෙක්ට් කරනවා. වෙන මොකවත් කරන්න ඕනේ නැහැ. මේක ඕකේ කරා. දැන් අර ලියුම් කවරේ ඇවිල්ලා තියෙනවා. ලියුම් කවරේ ඇවිල්ලා තියෙනවා. කලින් වගේම තමයි කලින් ලේබල් එක ගත්තා white කියන සිලෙක්ට් කරා ඕකේ කරා මේක ලියුම් කවරේ ගත්ත size එක 10 දැන් ඕකේ කරා. එච්චරයි තියෙන්නේ. මේක තේරුණාද? වේගෙ වැඩි නම් කියන්න. ඔයාලා මේ කතා කරන්න බලන්න පුළුවන් තරම් නැත්තම් කතා කරන්නේ නැත්තම් ඔයාලටත් බෝරින් වෙනවා මේක මේ මටත් බෝරින් වෙනවා මොකද පැය 3ක් විතර කරගෙන කරනවා ක්ලාස් එක. ඒ නිසා ඔයාලා පුළුවන් තරම් මම කැමති මේක ඩිස්කෂන් එකක් විදිහට කරගෙන යනවා. මොකද එතකොට ඔයාලත් කතා කරනවා මමත් කතා කරනවා ඒක ක්ලාස් එක ඇක්ටිව්.
ඒ නිසා ඒකට බෝරින් වෙන්නේ නැහැ. තව පාරක් ගන්නකෝ ඒක සාය. හරි තව පාරක් ගමු නේද? ඔක්කොම ක්ලෝස් කරලා තව පාරක් ගන්න. වර්ඩ් එකට ගියා. මේකේ දැන් අර A4 එක සිලෙක්ට් කරන්න ඕනේ නැහැ. දැන් මගේ ඩිෆෝල්ට් A4 එනවා. මම මේක හදාගෙන තියෙන නිසා මේක අර මොකවත් සිලෙක්ට් කරන්න නැහැ. කෙලින්ම යන්න ඕනේ මේලින්ග්ස් වලට. start mail merge envelopes. මෙතනින් ගත්ත size එක 10 ඕකේ කරා. දැන් පොඩ්ඩක් zoom out කරොත් එහෙම අඳුම් කවරක් ඇවිල්ලා තියෙනවා. හරි නේද? එකක් කරාට පස්සේ අර ඒ වගේම තමයි යන්නේ. හරි සර්. හරි. දැන් අපි අර කලින් කරපු විදිහට select recipients ඊට පස්සේ මෙතනින් customize කරගෙන මෙතනින් මෙහෙම අඩු කරගෙන මේ address එක දාගෙන යන්න තියෙනවා. එහෙම නැත්නම් අපි හදපු list එකකින් use an existing list ගන්න පුළුවන්. හදපු list එකක් ගන්නත් පුළුවන්. අපි දැන් අර කලින් list එකක් හැදුවනේ. මම මේ හදපු list එක ගන්නවා. තියෙනවා test කියන එක වැඩක් නැහැ නිසා මම මේක අයින් කරන්නම්. address list 1 කියලා මම ඒක ගන්න යන්නේ. select recipients ගත්තා. use an existing list කියන එක ගත්තා. මෙතනින් location එක තේරුවා. මෙතනින් ගත්තා address list 1 කියන එක open කරා. දැන් ඇවිල්ලා තියෙන්නේ මෙතනින් edit කරන්නයි තියෙන්නේ බලන්න. අන්න මේ ටික ඇවිල්ලා තියෙන්නේ. ඕකේ. අපි සාමාන්‍යයෙන් දැන් මෙහෙමනේ මෙතන දාන්නේ යවන කෙනාගේ ඇඩ්‍රස් එක. දැන් මම ඔයාලට ලියුම් යවනවා නම් මෙහෙම තියෙනවා එක්සෑම් එකක් තියෙනවා මේ දවසේදී ඔයාලා එන්න කියලා. මේ දවසේදී එන්න කියලා මම ඔයාලට ගෙදර ඉඳලා ලියුම් යවනවා. මෙතන දාන්නේ මගේ ඇඩ්‍රස් එක. ඒතොර ඒක වෙනස් වෙන්නේ නැහැ. මෙතන දාන්නේ ඔයාලගේ ඇඩ්‍රස් එක. මේක වෙනස් වෙනවා. ඒ නිසා අපි මේකෙදි මෙන්න මේ කර්ස් එක පුළුවන් තරම් මෙන්න මෙතෙන්ට ගන්න ඕනේ. මම මෙන්න මෙතන ක්ලික් කරනවා. බලන්න මොකද වෙන්නේ කියලා. ක්ලික් කරාට පස්සේ මෙතනින් මෙහෙම ඇවිල්ලා තියෙනවා මේ වගේ මාර්ජින් එකක්. අපි envelope කෙනෙක් ගත්තොත් හින්දා ඒක ඇවිල්ලා තියෙන්නේ මේ. මෙතන මම මොකුත් වෙනස් කරේ නැහැ. මෙතන තිබ්බ කර්ස් එක මෙන්න මෙතනට ක්ලික් කරා විතරයි. හරි. දැන් කලින් විදිහටම මෙතනින් insert මේ field දාගන්න තියෙන title එක දාගත්තා. මම space එක දැම්ම තියෙනවා space name මෙතනට කමා එකක් දැම්මා. enter කරා. එතකොට cursor එක මෙතෙන්ට ආවා. address 1 කමා එකක් දැම්මා. enter කළා. address 2 කමා එකක් දැම්මා. enter කළා. මෙතන city. දැන් මෙතන full stop. මේ විදිහට address එක හදාගත්තා. දැන් මේක ටිකක් මැද වගේ නම් තියෙන්නේ. මේක අපිට තව ටිකක් මෙන්න මේ පැත්තට ගන්න පුළුවන්. මොකද මෙන්න මේ පැත්තට වෙන්නනේ address එක දාන්නේ. මෙතනින් මෙන්න එහෙම
මේ පැත්තට ගන්න පුළුවන්. දැන් මේ ඉන්ඩෙන්ට් හදන විදිහ ඔයාලට කියලා දීලා තියෙනවා. හැගෙන් ඉන්ඩෙන්ට් එකෙන් තමයි ගන්න. මේ විදිහට දාගත්තා. ඊට පස්සේ මේකේ සයිස් එක අපිට අඩු වැඩි කරන්න පුළුවන් සාමාන්‍ය විදිහට මේක සයිස් එක දාගන්න 16 පොඩ්ඩක් මෙන්න මෙහෙම කරනවා. ඒක බෝඩ්. right. දැන් මේ ටික දාගෙන තියෙනවා. ඔය දාගන්න විදිහ තේරුණාද? ආ කියලා දෙන්න ඕනේද? ඈ ඒක ටික තේරෙනවා. මේ ටික තේරෙනවා. හරි. අපි බලමු ඇඩ්‍රස් ටික ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ ලින්ක්ස් ගියා. මෙන්න එතන ප්‍රිවිව්. මේ ඇවිල්ලා තියෙනවා. මෙතන මේ නම කැපිලා වගේ නම් අපිට මෙන්න මෙතනින් පොඩ්ඩක් මෙහෙම පහළට ඇද ගන්න පුළුවන්. එතන මෙහෙම පොඩ්ඩක් ඇද ගන්න පුළුවන්. ඒකෝට මේක ටිකක් ඉස්සෙල්ලා. හරි. දැන් මේක වෙනස් වෙන්නේ නැහැ. මේ වගේ මාර්ජින් එකක් දාගෙන තියනවා කියන්නේ ඒක වෙනස් වෙන්නේ නැහැ. අපිට වෙන ඕනම දෙයක් මෙතෙන්ට දාගන්න පුළුවන්. දැන් මම මෙන්න මෙතෙන්ට දානවා registered post කියලා. බලන්න මම මේක ලස්සනට modify කරන විදිහ. මේ ටික දැන් සාමාන්‍ය word register post මේක select කරා මෙතෙන් center කරා අපිට ඕන capital වලින් දාන්නත් පුළුවන් මෙහෙම ඊට පස්සේ මෙතනින් දාන්න පුළුවන් යවන කෙනාගේ address එක මේක මේල් මැච් නෙවෙයි මේ ටික සාමාන්‍ය දේවල් සයිස් එක අපි වැඩි කරගමු බෝල්ඩ් කරගමු මේක අඩු කරගන්නවා වෙන්නේ අනිත් රිමූව් කරගන්නවා හදා ගන්න පුළුවන් එක 16 තියෙන නිසා මේකත් 16 දා ගන්නවා මෙතනින් අපිට කැමති විදිහකට මෙහෙම ඩිසයින් කරගන්න පුළුවන් අර ප්‍රිවිව් එක මෙන්න මේ විදිහට මේ දැන් ඔයාලා දැන් සමහර මේ process තියෙනවා ඔයාලට මේ ලියුම් කවුලත් එක්කම ටයිප් කරලා ඉන්නේ දැන් නමත් එක්ක මෙතන ඔයාලා මොකක් හරි එක දැන් ඕපන් යුනිවර්සිටි එකෙන් එවනවා නම් මෙතන මොකක් හරි ලෝගෝ එක ඒ වගේ ලියුම් කවුලත් එක්කම ටයිප් කරලා ඉන්නේ මේල් මර්ජ් වලින් තමයි හදන්නේ මේල් මර්ජ් අදාළ වෙන්නේ මෙන්න මේ පාර්ට් එකට විතරයි මේ ටික සාමාන්‍ය දේවල්. හරි ඊට පස්සේ finish and merge කරන්න තියෙන්නේ. මේක ක්ලික් කරා.
අපිට ඕන එඩිට් කරන්නත් පුළුවන්. ඕකේ කළා අපි බලමු. මේ ටික තියෙනවා. ඊට පස්සේ සේව් කරන්න තියෙනවා. මෙතන අපි කලින් දැම්ම labels 1 කියලා මම මෙතන දානවා envelopes 1 කියලා. අර මේවා දාන්න ටික මම ටිකක් වේගෙන් කරේ. මොකද ඒවා කලින් කරලා තියානේ. mail merge කියන එක මම එමින් කරේ. දැන් මේක සේව් කරලා තියෙන්නේ. මේ output එකත් සේව් කරලා අපි සාමාන්‍ය වැඩක් කරනකොට අපි template එකත් සේව් කරන්න ඕනේ. template එකත් අපි සේව් කරමු. envelopes 1 template. සේව් කරලා මේක සේව් වෙලා තියෙන්නේ ක්ලෝස් කරන්න පුළුවන්. මේ තියෙන envelopes 1 කියන එකයි envelopes 1 template කියන එකයි අපි මේකට පාවිච්චි කරේ මෙන්න මේ address list එක. ඒකට දැන් මේ activity එක කරලා කාට හරි යවන්න කිව්වොත් එහෙම දැන් මම ඔයාලට activity එකක් දෙනවා ඊළඟ දවසේ කරලා එවන්න කියලා. ඔයාලා මෙන්න මේකයි මේ දෙකත් එවන්න ඕනේ. දැන් වෙන address list එකක් භාවිත කරා නම් ඒ address list එකයි මෙන්න මේ දෙකයි. හරි. තේරුණාද ඔයාලට? ඔව් සර්. ප්‍රශ්න මොනවා හරි තියෙද? ඔයාලා ක්ලාස් එකේ පුළුවන් තරම් මේ මාත් එක්ක කතා කර ඉන්න නැත්නම් මේ ඔයාලට මේක පැත්තක් විතර කරද්දී ඔයාලට මේක බෝරින් වගේ වෙයි. සර් මේ රෙකෝඩින් එක දෙනවා නේද අපිට? ඔව් රෙකෝඩින් එක දෙනවා. කලින් රෙකෝඩින්ස් ඒ ටිකක් දාලා තියෙන්නේ. ඒ ටිකත් ඔයාලට ගන්න පුළුවන්. ඉස්සෙල්ලා මෙහෙමයි. ඉස්සෙල්ලාම දැන් රෙකෝඩින් එක ඔයාලට අතම දෙන්නේ නැහැ. දවස් දෙකකට ගියාට පස්සේ දෙන්නේ. ඔයාලා ඉස්සෙල්ලාම මේක try කරන්න. තමන්ට පුළුවන් ද බැයිද කියලා try කරන්න. පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. බැයි නම් ටිකක් තවත් try කරන්න. ඊට පස්සේ රෙකෝඩින් එක දෙනවා. ඊට පස්සේ රෙකෝඩින් එක බලන්න. දැන් පුළුවන් වෙනවා. දැන් හිතන්න කොහෙම අද මම කියලා දෙනවා. ඊට පස්සේ ඔයාලට අද බෑ පුළුවන් වෙනවා. ඊට පස්සේ හෙටත් පුළුවන් වෙනවා. තව දවස් 5ක් විතර ගියාට පස්සේ බැරි වෙනවා. අන්න ඒ කියන්නේ ඔයාලා හොඳට ප්‍රැක්ටිස් කරලා නැහැ කියන එක. ඒ නිසා පුළුවන් අයත් මේක දැන් එකපාරක් පුළුවන් වුණා කියලා නෙවෙයි. දිගටම ප්‍රැක්ටිස් කරන්න. අමතක නොවන විදිහට මේක ඔළුවටම දාගන්න. right හරි නේද? තා මොනවා හරි ප්‍රශ්න තියෙද? අදට මම මෙතනින් එහාට මොකද තියරි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තව ඔයාලට මේල් මර්ජ් වල තව පාර්ට් එකක් තියෙනවා මේල් මර්ජ් ලෙටර් කියලා. ඒක අද ඔයාලට කරන්න නැහැ. මොකද අද ඔක්කොම කරත් ඔයාලට අන්තිමට ලේබල් එකක් මතක නැති වෙනවා. ඒක මම ඊළඟ දවසේ කරන්නම්. ඊළඟ දවසේ අපි ප්‍රැක්ටිකල් ටිකක් වැඩිපුර කරමු. මම ප්‍රැක්ටිකල් assignments මේ activities එකක් තියෙනවා හරි ගස්සලා ඒකත් ඔයාලට දාන්න. ඒ වගේ තව පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. අය අතරතුර ඔයාලට කියලා දෙන්න ඕනේ දේවල් ටික. right ප්‍රශ්න මොනවා හරි තියෙන තා විනාඩි දෙකක් තුනක් විතර දෙන්නම් ඔයාලට අහන්න.
අනිවාර්යයෙන්ම ඇක්ටිවිටීස් දෙන ඒවා කරන්න අනිවාර්යයෙන්ම. මොකද ඒවා ප්‍රැක්ටිස් කරන්න නැහැ කියලා කියන්නේ ඔයාලට ඒක අමතක වෙනවා. දැන් ඔයාලට නෙවෙයි මට උනත් ප්‍රැක්ටිස් කරන්න නැත්නම් ඒක අමතක වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිස් කියන එක හැමදාම ඔයාලා කරන්න ඕන දෙයක් ප්‍රැක්ටිස් කරන එක. කෝස් එක කරන කාල සීමාව ඇතුළත නෙවෙයි කෝස් එක ඉවර වෙලා වුණත් ඔයාලා මේක ප්‍රැක්ටිස් කරන්න. මොකද මේවා භාවිතා වෙන්නේ නැති තැනක් නැහැ. ඒවා හැමදාම භාවිතා වෙනවා. ඔයාලා මේ softwares 4 හරියට දන්නවා කියන ඔයාලට සෑහෙන දෙයක් මේකෙන් කරගන්න පුළුවන්. හරි එහෙනම් මම ටාස් එක අවසන් කරන්නම්. ඔයාලා ප්‍රශ්න තියෙනවා ඔයාලට පුළුවන් group එකේ හරි මට හරි message එකක් දාන්න. right එහෙනම් මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න. වීඩියෝ එකත් මම දාන්න ඒකත් බලන්න. ඇක්ටිවිටි එකත් ඔයාලා අනිවාර්යයෙන්ම කරලා මට එවන්න. මම ටාස් එක ඉවර කරනවා. right හැමෝටම සුබ දවසක්.